පින්නතුනි ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මං යොදාගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වන අපේ බුදුරජාණන් වහන්සේ ශ්‍රේමුක ධාතුවෙන්ම දේශනා කොට වදාළ එක ගාථාරත්නයක්. මේ ගාථාරත්නය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බිම්බිසාර මහරජුරුවන්ගේ එක පුතෙක් වෙච්ච බෝධිරාජ කුමාරයාට. අත්තා නංවේ පියංජඥා රක්කෙයියානං සුරක්කිතං තින්න මඤ්ඤ තරං යාමං පටි ජග්ගෙය්‍ය පණ්ඩිතු. බෝධිරාජ කුමාරයා තමන්ට කියලා මාලිගාවක් හදාගත්තා. ඒ මාලිගාවේ වැඩ ඉවර වෙලා තමන් මාලිගාවේ පදිංචි වෙන්න ඉස්සරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට ඒ මාලිගාව පූජා කරලා දන් වළඳවලා ඉන් පස්සේ තමන්ගේ පරිහරණයට යොදා ගන්නවා කියලා කල්පනා කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා ගෙට ගෙවදෙන දවසේ දානෙට වඩින්න කියලා. 500ක් භික්ෂූන් වහන්සේලාත් එක්ක අපේ බුදුරජාණන් වහන්සේ දානෙට වැඩියා. බෝධිරාජ කුමාරයා සිරිපතුල් දෝවනය කරන තැන ඉඳලා මාලිගාව ඇතුළට වඩින්න පාවඩයක් එළුවා. හැබැයි නිකම්මම එළුවත් නෙමෙයි, ප්‍රාර්ථනාවක් හිතේ තියාගෙන තමයි එළුවේ. මොකද්ද ප්‍රාර්ථනාව? බෝධිරාජ කුමාරයා තාම තාත්තා කෙනෙක් වෙලා හිටියේ නෑ. හැබැයි සෑහෙන කාලෙක ඉඳලා ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා. නමුත් බලාපොරොත්තුව ඉෂ්ට වෙන්නේ නෑ. එදා පාවඩේ එළනකොට කල්පනා කළා මේ ජීවිතෙන් මට අනාගතයේ දවසක හරි ඒ භාග්‍ය උදාපත් කරගන්න ලැබෙනවා නම් බුදුරජාණන් වහන්සේ මේ පාවාඩි උඩින් වඩිනවා කියලා. එහෙම හිතලා තමයි පාවාඩි එළුවේ. අනේ ඒත් බුදුරජාණන් වහන්සේ සිරිපා දෝවනේ ගලාගෙන් පස්සේ එතනම හිටගෙන හිටිය වැඩියේ නෑ. ආනන්ද ස්වාමින් වහන්සේ තේරුම් ගත්තා මේ පාවාඩි නිසා තමයි වඩින්නේ නැත්තේ. එතන මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ. ඒ නිසා අනික් දායකයන්ට කතා කරලා කිව්වා මේ පාවාඩේ අයින් කරන්න. එතකොට භාග්‍යතුන් වහන්සේ වඩි. අයින් කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩියා. බෝධිරාජ කුමාරයා හරි ශ්‍රද්ධාවෙන් සංඝයාට දම් පූජා කළා භාග්‍යතුන් වහන්සේ පෙරටුව. අවසානයේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා ස්වාමීනි අර පාවාඩෙන් වැඩියේ නැත්තේ මොකක් හරි කාරණාවක් හින්දාද කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා එතන විශේෂ හේතුවක් තිබුණා. ඒකයි මම වැඩියේ නැත්තේ. ඔබ මේ පාවාඩේ එළුවේ තව බලාපොරොත්තුවක් මුදුන්පත් වෙයිද කියලා හිතන්නනේ. නමුත් ඒක මේ ජීවිතෙන් වෙන්නේ නැහැ. අනේ ස්වාමීනි එහෙම වෙන්න මම සංසාරේ කරපු යම් අකුසල කර්මයක් තියෙනවද? අතීත කාරණාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. පෙර ඈත භවයක මේ බිරිඳත් එක්කම තව පිරිසකුත් කැටුව නැවක නැගලා විදේශ රටක වෙළඳාම යන වෙලාවේ නැව මුහුදුපත් වුණා. මේ දෙන්න ලෑලි කෑල්ලක ආධාරයෙන් සාගරයේ පාවෙලා ගිහිල්ලා දූපතකට සේන්දු වුණා. ඒක මනුස්ස වාසයක් නැති දූපතක්. දින ගාණක් බඩගින්නේ පිපාසෙ. නමුත් මනුස්ස වාසයක් නැති නිසා මිනිස් ආහාරත් හරි දුර්ලභයි. නමුත් හරියට කුරුල්ලෝ හිටියා. කොහොම හරි ගින්දර හදාගෙන අර කුරුල්ලෝ ජීවත් වෙන පඳුරු වලට ගින්දර තිබ්බා. ලොකු අය ඉගිල්ලිලා ගියාට ඒ කුරුල්ලන්ගේ දරු බීජ සහ ඉගිල්ලෙන්න බැරි දරු පැටව් පිච්චුණා.
ඒ බිත්තර සහ පැටවුන්ගේ මස් අනුභව කරලා මේ දෙන්න බඩ පුරව ගත්තා. නමුත් අනුන්ගේ දරුවෝ විනාශ කරපු නිසා, අනුන්ගේ දරු බීජ විනාශ කරපු නිසා, අනික එදා ඒ පාප කර්මයට සම්බන්ධ වෙච්ච දෙන්නම අදත් එකටම මුණ ගැහිලා ඉන්න නිසා මේ කාරණාව සම්පූර්ණ වෙන්නේ නැහැ. සමහර වෙලාවට දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඒ කර්මයට සම්බන්ධ නොවී හිටියනම් එක්කෙනෙකුගේ පින නිසාවත් ඒ වාසනාව මේ ජීවිතේ ලැබෙන්න තිබුණා. එහෙමත් නෑ, එදත් මේ දෙන්නම තමයි ඉඳලා තියෙන්නේ. ඔය කාරණාව පැහැදිලි කරලා තමයි අපේ බුදුරජාණන් වහන්සේ අර අපි මුලින් සඳහන් කරපු ගාථා රත්නයේ ඉදිරිපත් කළේ. අත්තානං වේ පියංජඤ්ඤා. මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ම වැඩියෙන්ම ආදරේ තියෙන තමන්ගේ ආත්මයට, තමන්ගේ ජීවිතයට තමන්ටයි ආදරේ තියෙන්නේ. රක්කෙය්‍යානං සුරක්කිතං. මම මගේ ආත්මයට ඒ තරම්ම ආදරෙයි නම්, ප්‍රියයි නම්, මම මගේ ආත්මය හොඳට සුරක්ෂිත කරගන්න ඕනේ, ආරක්ෂා කරගන්න ඕනේ. තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පණ්ඩිතු. මේ ලෝකේ පහළ වුණ පණ්ඩිතයා, ඥානවන්තයා තුන් කාලයෙන් එක කාලයක හරි මේ ජීවිතය සුරක්ෂිත කරනවා. මේක තමයි මේ ගාථාවේ සරල තේරුම. දැන් මම මේ ගාථා රත්නය ඉදිරිපත් කළේ මේක සමහර විට අපි කලින් සාකච්ඡා කරපු ගාථා රත්නයක්. නමුත් මේ අත්තානං වේ පියංජඤ්ඤා මේ කාරණාවට කොච්චර කරුණු එකතු කරන්න පුළුවන්ද? තමන්ගේ ආත්මයට සාධාරණයක් කරනවා කියන තැන. ඒ කාරණාව තව ටිකක් ඊටාම සරලව සාකච්ඡා කරන්නයි මම අද මේ ගාථාව මාතෘකා කරගත්තේ. අපි අපිට කෙසේ ආදරය කරන්න ඕනේද? අපි අපේ ආත්මය කොහොම සුරක්ෂිත කරන්න ඕනේද? මේ කාරණාව දිගට සාකච්ඡා කළොත් මේ සීමාවක් නැති මානයකට ඇතුල් වෙලා සාකච්ඡා කරන්න ඕනේ ගාථාවක්. පිනතුනේ මේ ලෝකේ අපි ජීවත් වෙනකොට අපිට මේ ලෝකේ සිද්ධ කරගන්න පින් සහ පව් කියලා කාරණා දෙකක් තියෙනවා. පව් කරන එක හරි ලේසි. පින් කරන එක හරි අමාරුයි. පව් කරනවා කියලා කියන්නේ ගඟක පහළට පීනනවා වගේ වැඩක්. වේගෙන් පහළට ගලන ගඟක පහළට පීනනවා වගේ. ඒක හරිම ලේසි. පීනන්න දෙයක්වත් නැහැ. යට නොයා ඉන්න පුළුවන් නම් නිකම්ම පහළට යනවා. හැබැයි ඒ තරම් වේගෙන් ගලන ගඟේ උඩුගම් බලා පීනනවා කියන එක නම් ඉතාම අමාරු වැඩක්. සෑහෙන වෙලාවක් පීනලා හැති වැටිලා අතපය කැක්කුම හැදිලා බලහම සමහරලාට බඹයක් දෙකකට වඩා ඉස්සරහට ඇදිලා නැහැ. ඒත් මොහොතකදු අතපය හොලවන්න නැතුව හිටියොත් නැවත ගසාගෙන යන්නේ පහළට. පින් කරනවා කියන එක ඔය වාගේ වැඩක්. නමුත් වෙනතුනි මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු හැටි අපේ ජීවිතයට අපි එකතු කරගන්නකොට දැන් මේ ජීවිතේ අපි ජීවත් වෙනකොට මනුස්ස ජීවිතයක් ලබන්න මේ ලෝකේ තියෙන එකම සාධකයේ සිල් බව හොඳට බණ අහන අය දැන් හොඳටම දන්නවා. එතකොට සංසාරේ මනාව සිල් රැකලා මේ මනුස්ස ජීවිතය අපි හොයාගත්තා. අපිට යන්න තැන් තව ඕන තරම් තිබුණා. අපි එනකන් මනුස්ස ලෝකෙන් විතරද බලාගෙන හිටියේ? අපි එනකන් දිව්‍ය ලෝක වලින් විතරද බලාගෙන ඉන්නේ? නෑ, අපි එනකන් තවත් ලෝක වලින් බලාගෙන ඉන්නවා. ඒ තමයි සතර අපාය. හැබැයි එහෙ නොයා අපිට මෙහෙ එන්න තරම් පුදුම වීරියක්, පුදුම ශක්තියක් තිබුණා. මේ උතුම් මනුස්ස ජීවිතය හොයාගත්තා.
ඒ හොයාගත්ත වුණාට මේ ජීවිතයේ අපිට අද ලැබිලා තියෙන ප්‍රමාණය පිළිබඳව අපිට සතුටුද? මේ හම්බ වෙලා තියෙන ප්‍රමාණය ගැන සතුටක් තියෙනවද කියලා හිතුවොත් අපි හදාගෙන තියෙන ගේ පිළිබඳව ඊට වඩා වටිනා ගයක් දැක්කහම ලස්සන ගයක් දැක්කහම අපිට අපේ ගේ ප්‍රමාණය මදි. අපි වාහනයක් අරගත්තහම ඊට වඩා වටිනා සැප සහිත වාහනයක් දැක්කහම නැත්තං මට වඩා හොඳ වාහනයක් ළඟ ගෙදර තියෙනවනම් ඒගොල්ලොත් එක ගමනක් යනකොට කතා නොකලට නොකීවට මටත් මෙහෙම එකක් තිබුණනම් හොඳයි කියලා හිතෙනවා. ඉගෙන කියාගන්න ගියහම අපි එක එක මට්ටම් වල නතර වෙනවා ඉගෙන ගන්න ගිහිල්ලා. සමහරලාට අපිත් එක්ක ඉගෙන ගත්ත අය වෛද්‍යවරු වෙලා, ඉංජිනේරුවරු වෙලා, විද්‍යාඥයෝ වෙලා මේ නොයෙක් උසස් ස්ථානාන්තර වලට ගිහිල්ලා. නමුත් මම ගියේ නෑ. එතකොට මටත් හිතෙනවා අහවලා වාගේ මටත් එතෙන්ට යන්න තිබුණා නම් හොඳයි කියලා. හම්බ වෙලා තියෙන රූප සම්පත් ගැන කල්පනා කරනකොට මීට වඩා ලස්සන වර්ණයක්, මීට වඩා ලස්සන රූපයක්, මීට වඩා වටිනා ඇඳුමක් එහෙම තිබුණා නම් හොඳයි කියලා අපිට හිතෙනවා. නමුත් අපිට මනුස්ස ජීවිතෙත් හම්බුණා, සම්මාදිට්ඨික වෙන්නත් ලැබුණා. ඒ වුණාට නමුත් අනික් දේවල් තාම සම්පූර්ණ වෙලා නෑ. තාම මදි කියන මට්ටමේ සෑහීමක් නැතුව තමයි ඉන්නේ. පෘථග්ජන සත්වයා සෑහීමකට පත් කරවන්න හරි අමාරුයි යම් ප්‍රමාණයකින්වත්. එතකොට මේ අපිට ලැබිලා තියෙනවා නම් යමක්, ඒ තමයි අපි අපිට ආදරය කරපු ප්‍රමාණය. අපි පින්නතුන් මෙහෙම හිතන්නකෝ. අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ පිළිබඳව කරුණු සඳහන් කරනකොට උන්වහන්සේ මේ නෑ කියන වචනේ දැනගෙන හිටියේ නෑ. නෑ කියලා එකක් ලෝකේ තියෙනවා කියලා දන්නේ නෑ. යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න ගිහිල්ලා කැවුම් ඔට්ටු අල්ලලා තුන් පාරක්ම කැවුම් පරාද වෙලා හතරවෙනි පාරත් අම්මට පණිවිඩයක් යවනවා කැවුම් එවන්න කියලා. අම්මා පණිවිඩයක් යවනවා පුතේ උයාපු කැවුම් ඉවරයි කියලා. කැවුම් නෑ දැන්. පණිවිඩේ එවාපු සේවක ළමයා ගිහිල්ලා කියනවා කැවුම් නෑ කිව්වා කියලා. ඊට පස්සේ කියනවා එහෙනම් නැති කැවුම් වලින් අරන් එන්න කියලා. ඒ කියන්නේ කුමාරයා නෑ කියලා වචනයක් දන්නේ නෑ. අම්මා කල්පනා කරනවා සසර බොහෝම පින් කරපු මගේ පුතාට මේ නෑ කියන වචනේ මං කොහොමද උගන්වන්නේ කියලා. රන් තලියක් අරගෙන ඒක තවත් තලියකින් වහලා අර ළමයාට දුන්න ගෙනහිල්ලා මේක දෙන්න. එයා කැවුම් කණ්ඩ ඇවිල්ලා බලලා වාජනේ ඇරියාම කැවුම් නෑ. එතකොට එයා දැනගනී නෑ කියන්නේ මෙන්න මේ හිස් බවට කියලා. දැන් මෙයා කැවුම් තලිය අරගෙන යනවා. දැන් කැවුම් නෑ. හිස් වාජනේ අරන් යනවා. මේක නගරාරක්ෂක දෙවියෝ දැක්කා. දැකලා කල්පනා කළා අනුරුද්ධ කුමාරයා පෙර අන්න භාර දුගිය වෙලා ඉපදිලා හිටපු කාලේ උපරිට්ට කියන පසේ බුදුරජාණන් වහන්සේට තමන්ගේ කෑම එක පිළිගන්වලා කරපු ප්‍රාර්ථනාව දෙවියන්ට මතකයි. දීර්ඝ ආයුෂනේ. ඒ නිසා දෙවියෝ දන්නවා ඒක. ඒ හින්දා දෙවියෝ කල්පනා කළා එහෙම ප්‍රාර්ථනාවක් කරලා තියෙන කොටත් නෑ කියන වචනේ මොහු දැනගත්තොත් අපිට මොනවා වෙයිද? අපි දේව සභාවට ගියහම මහේශාක්‍ය දෙවියෝ මේ කාරණාව සැලකුවේ නෑ කියලා අපිට චෝදනා කරයි. අනුරුද්ධ කුමාරයාගේ අනන්ත පින් මහිමය නෑ කියලා දැනගන්න එපා කියලායි ප්‍රාර්ථනා කිරුවේ. අපි දැනත් ඒක වුණොත් අපි ඔළුව පැලිලෙයි. ඒ හින්දා මෙයාට නෑ කියන වචනේ කවදාවත් දැනෙන්න එපා. ඒ හින්දා දිව්‍යමය කැවුම් වලින් අර තලිය පිරෙව්වා. එතකොට මොකද්ද මේ අන්න බහර දුගියගේ කතාව? හරි දුප්පත්. ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. අස්සයන්ට තනකොළ කපලා තමයි ජීවත් වෙන්නේ. ඒ කාලේ හිටියා සුමන කියලා සිටුවරයෙක්. මේක අබුද්ධෝත්පාද කාලයක්. පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ හිටියා.
සුමන සිටුවරයා හරි පෝසත්. එයාගේ තිබුණ හැමදාම දෙන දන්සැලක්. කවදාවත් නවත්තන්නේ. මේ දෙන්න මේ දන්සැලෙන් තමයි කාලබිල ජීවත්වෙන්නේ. සුමන සිටුවරයාගේ අස්සයන්ට තමයි හුඟක් වෙලාවට මෙයා තනකොළ කපන්නේ. එදත් උදේ පාන්දර යනකොට බිරිඳට කිව්වා මටත් එක්ක දන්සැලෙන් කෑම ගෙනල්ල තියන්ට. මං යනව තනකොළ කපන්ට. එදා තනකොළ කපාගෙන 10 11 විතර වෙනකොට ගෙදර එනකොට ගන්ධ මාදන පර්වතයේ නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉඳලා අවදි වෙච්ච උපරිට්ට කියන පසේ බුදුරජාණන් වහන්සේ බැලුවා අද මගෙන් පිහිටක් කාට ලැබෙන්නද? උන්වහන්සේගේ කරුණා දැලට අහු වුණේ අන්න බහර දුගියා. මම දුගිය ගාවට වැඩියොත් දුගිය මට දන් දෙනවද? දුගියට ශ්‍රද්ධාව තියෙනවද? හැබෑවටම හරි ශ්‍රද්ධාවන්තයි. ඔහුට යහපතක් වෙනවද මම ගියොත්? ඔහුට යහපතක් වෙනවා. උන්වහන්සේ පාත්‍රා සිවුරු අරගෙන තනකොළ කපාගෙන අන්න බහරේන මාර්ගයේ ඉස්සරහට වැඩියා. බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන් තනකොළ මිටිය පැත්තක තියලා ළඟට ගිහිල්ලා දන ගහලා වැඳලා පාත්‍රය අරන් බැලුවා තාම දානේ නැහැ. ස්වාමීනි දානේ ලැබිලා නැහනේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා පුතේ තව වෙලා තියෙනවනේ. ලැබෙයි. නෑ ස්වාමීනි. දැන් ඒ හැටි වෙලාවක් නෑ. ඉක්මනට ගෙදර ගිහිල්ලා බිරිඳගෙන් ඇහුවා කෑමක තියෙනවද මගේ? තියෙනවා කිව්වා. ඒක ගෙනල්ලා බුදුරජාණන් වහන්සේට පිළිගන්නවා. පිළිගන්වලා දන ගහලා වැඳලා ප්‍රාර්ථනාවක් කළා. ස්වාමීනි මේ දානේ දුන්නා කියලා මට මෙලවට සංග්‍රහ වුණේ නෑ. හැබැයි කවදා හරි නිවන් දක්නා ජාති දක්වා මට නෑ කියන වචනයවත් අහන්න ලැබෙන්න එපා. ඊළඟට තව ප්‍රාර්ථනාවක් කළා. ස්වාමීනි මේ ජීවිතේ මට බත් හරි දුර්ලභයි. අනුන්ගේ දන්සල් වලින් කාලා මම ජීවත් වෙන්නේ. නමුත් ස්වාමීනි මේන් පස්සේ නිවන් දක්නා ජාති දක්වා මට බත් මිස බත් කොහෙන්ද කියලා දැනගන්න ලැබෙන්න එපා. බත් විතරයි යෝනේ බත් කොහෙන්ද කියලා මට වැඩක් නැහැ. එහෙම ප්‍රාර්ථනා කළා. ඒ ප්‍රාර්ථනාවයි මේ විපාක දෙන්නේ. ආන් ඒකයි දෙවියෝ තීරණය කළේ නෑ කියන වචනේ නම් අනුරුද්ධයන්ට දැනෙන්න දීලා බෑ. මේ අනුරුද්ධ කුමාරයා තමයි එදා අන්න බහර වෙලා හිටියේ. අනුරුද්ධ කුමාරයා දන්නේ බත් කොහෙන්ද කියලා. එයාට යාළුවෝ දෙන්නෙක් හිටියා බද්දිය සහ කිම්බිල කියලා. දවසක් මේ යාළුවෝ දෙන්නත් එක්ක මෙයා තර්ක කරනවා. බත් උපදින තැන ගැන. කිම්බිල කුමාරයා කියනවා බත් උපදින්නේ අටුවේ කියලා. එයා දවසක් අටුවෙන් වී ගන්නවා දැකලා. බද්දිය කුමාරයා කියනවා නෑ නෑ බත් උපදින්නේ හැලී. එයා දැකලා තියෙන්නේ අම්මා මුට්ටියෙන් බත් බෙදනවා. අනුරුද්ධ කුමාරයා කියනවා නෑ ඔය දෙන්නම වැරදි. බත් උපදින්නේ රන්තලියේ. ඉතින් එතකොට අනුරුද්ධ කුමාරයා දන්නේ හැමදාම රන්තලියට බෙදලා ළඟට දුන්න එක ගැන විතරයි. එතකොට මේ සංසාරේ පින්කමක් කරලා කරපු හොඳ ප්‍රාර්ථනාවක් නේ. එතකොට මොකද්ද මේ කරලා තියෙන්නේ? මේ ජීවිතෙන් නිවන් දක්නා ජාති දක්වා අනාගතයට හොඳ ආයෝජනයක් කරලා තියෙනවා. අනාගතයට හම්බ කරලා තියෙනවා. ආන් ඒක තමයි තමන්ට ආදරය කරනවා කියලා කියන්නේ. අදට විතරක් නෙමෙයි නිවන් දකින්න තුරු මේ ගමන යන්න ඕනේ කොහොමද? දුක් සහිතව ගමන යනවට අපි කැමතිද කවුරුවත්? අපි හැමෝම කැමති බොහොම සැපසේ ගමන යන්නයි. පින්කමක් කරලා කිසිම ප්‍රාර්ථනාවක් අවශ්‍ය නැහැ. එකම ඉලක්කය නිවන ප්‍රාර්ථනා කරාම විතරක් ඇති කියලා සමහර වෙලාවට කතා කරනවා ඇහෙනවා. එහෙම හොඳයි. හැබැයි අපි තීරණය කරන්න ඕනේ එතෙන්ට යන්නේ කොහොමද කියලා. අපිට මෙතන ඉඳලා පිටකොටුවට යන්න ඕනේ. බොරැල්ලට ගිහිල්ලා බස් එකෙන් නැංගහම පිටකොටුවෙන් බහින්න පුළුවන් බව දන්නවා. ඉතින් ඒ හින්දා කියනවා එහෙනම් ඉතින් බොරැල්ලෙන් පිටත් වෙච්චාම පිටකොටුවෙන් බැස්සේ හැකියි. ඉතින් බස් එකේ යනවා කියන එකත් ඒ තරම් පහසු වැඩක් නෙමෙයි. තැලිලා හිර වෙලා පොඩි වෙලා.
අපි තීරණය කරන්න ඕන පිටකොටුවට යන්නේ කොහොමද? පයින්ද? පාපැදියේද? යතුරු පැදියේද? ත්‍රීවිල් එකේද? බස් එකේද? කරත්තේද? එහෙම නැත්තම් ඊටාම සුවදායක වාහනයකින් ගිහිල්ලා පිටකොටුවෙන් බහිනවද? ඒක තීරණය කරන්න එපයි. ඒ වාගේ තමයි මේ නිවනට යන්න තමයි ප්‍රාර්ථනාව බලාපොරොත්තුව. යන්නේ කොහොමද? සංසාරේ යාචකයෝ වෙවි යන්නද? අතපය නැතුව යන්නද? අනුන්ට අතපාල යන්නද? හැමදාම අනුන් ගාව කුලී වැඩ කර කර මේ ගමන යන්නද? නෑ, සැප සහිත ප්‍රතිපදාවෙන් එතෙන්ට යන්න තියෙනවා නම් කොච්චර හොඳද? මෙතන සැප සහිත ප්‍රතිපදාව කියලා කියන්නේ කිසිම දුකක් නැතුව අඩුතරමේ භාවනාවකට ආසනයේ උඩ වාඩි වෙලා විනාඩි 5ක් 10ක්වත් කකුල් දෙක නමාගෙනවත් ඉන්නේ නැතුව ඒ මොහොතේම නිවන ප්‍රත්‍යක්ෂ කරගන්නවා කියන එකයි. නමුත් නිවනට යන පාරත් නිවනට යන ගමනත් සැප සහිත වුණොත් අපිට මීට වඩා හුඟක් ඒ ගමන ඉක්මන් කරන්න පුළුවන්. ඒ නිසායි පින්කම් කරලා මේ ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. සැප සහිතව මෙතෙන්ට යන්න. ඒකත් Tamanට ආදරය කරන එක ක්‍රමයක්. මේ කාරණාව පූර්ණේ කරගන්න අපිට බුදුරජාණන් වහන්සේ දාන වස්තු නැත්නම් පින්කම් 10ක් දේශනා කළා. ඒකට අපි කියන්නේ දස දාන වස්තුව කියලා. ඉපදෙන්න සීලය හේතු වෙනවා. ඉපදුනාට පස්සේ ලැබෙන්නේ මොනවද කියලා තීරණය කරන්නේ දානය. ඒ නිසාම භාග්‍යතුන් වහන්සේ අපිට දාන වස්තු 10ක් දේශනා කළා. ඒ දසදාන වස්තුව අපිට දේශනා කළේ ඒ දසදාන වස්තුවම සම්පූර්ණ කරගන්නයි. එතකොට මේ යන මාවතේ අඩුපාඩු හුඟක් තුරන් කරන්න පුළුවන්. බොහෝසේ අඩුපාඩු වලින් වළකින්න පුළුවන්. ඒකනේ භාග්‍යතුන් වහන්සේ 10ක් දේශනා කළේ. ඒක හොඳට ප්‍රමාණවත් වෙන නිසා. ඒ දසදාන වස්තුවේ තියෙනවා සුවඳ පූජාව, යානා පූජාව, ආලේපන පූජාව, මාලා පූජාව, මේ වාගේ නොයෙක් පූජාවල් තියෙනවා. එතකොට මේ එකක් දෙකක් පූජාවල් ගැන අපි සාකච්ඡා කළොත් සුවඳ පූජාව සංසාරේ මොනවද හම්බ වෙන්නේ? සුවඳ පූජාවේ ප්‍රතිඵල විශේෂයෙන් සඳහන් කරනවා ප්‍රඥාව ලබන්න හේතු වෙන උසස් පූජාවක් තමයි සුවඳ පූජාව. හොඳට මතක ශක්තිය දියුණු වෙනවා, ප්‍රඥාව වැඩෙනවා. යානා පූජාව කියලා කියේ පාවහන් පූජාව. වර්ණය හම්බ වෙනවා කියලා කියේ වස්ත්‍ර දන් දීම තුලින්. නොයෙක් ආහාර පාන දන් දුන්නාම කැමැති විදිහට ආහාර ලැබෙන සුඛය, සැපය හම්බ වෙන්නේ දානය නිසා. අන්නදෝ බලදෝ හෝති. සැපය බලය ආහාරයෙන්. වත්තදෝ හෝති වන්නදෝ. වස්ත්‍ර දන් දීමෙන් වර්ණ සම්පත්. ආහාර, පාන, වස්ත්‍ර මේ දසදාන වස්තුවේ මූලික අවශ්‍යතා හැටියට පෙන්නනවා. කෙනෙකුට ජීවත් වෙන්න මේ ලෝකේ අවශ්‍ය මූලිකම කාරණා ටිකනේ. ආහාරයි, පානයි, වස්ත්‍රයි. සෙය්‍ය, මාලා, ගන්ධ, විලේපන ඒ ආදි වශයෙන් තවත් කරුණු සඳහන් කරනවා. හැබැයි අපි කරන පින්කම, අපි දෙන දාණය මේ හැම එකක්ම දානපතියෙක් හැටියට මුදුන්පත් කරගන්න පුළුවන් වුණොත් තමයි හුඟක් වටින්නේ. දාණය 16ක් හැටියට දෙන්නත් පුළුවන්. සහායකයෙක් නැත්නම් දායකයෙක් හැටියට දෙන්නත් පුළුවන්. දානපතියෙක් හැටියට දන් දෙන්නත් පුළුවන්. සංසාරයට අග්‍ර වූ දේවල්ම අපිට ලැබෙන්නේ දානපති හැටියට දන් දුන්නාම. ඒ කාරණාව දැනගෙන ඒක මුදුන්පත් කරගත්ත අය නිවනට යනකම් ඒ යන මග හරි සතුටින් ගමන් කරන්න පුළුවන් පාර හදන අය. මේ ජීවිතයේ ඉඳගෙන
නිවන් දක්නා ජාති දක්වාම අපිට හම්බ කරන්න පුළුවන්. නිවන් දක්නා ජාති දක්වාම මේ ජීවිතෙන් හම්බ කරන්න පුළුවන්. ඒ කොහොමද? අපි දැන් හොඳටම දන්නවා නිවන් දකින ආත්මෙට යනකම් ඉඩකඩම් හම්බ කරන්න බැරි බව. සල්ලි මිල මුදල් හම්බ කරලා ඉතුරු කරන්න බැරි බව. එහෙනම් මොනවද හම්බ කරන්න පුළුවන් එතෙන්ට යනකම්? එතෙන්ට යනකම්ම විපාක දෙන්න කුසල් හම්බ කරන්න පුළුවන්. ඒක හරියට හම්බ කරගත්තා කියලා කියන්නේ මොකවත්ම අඩු නැතුව හම්බ වෙනවා කියන එකයි. එහෙමනම් දාන දාස, දාන දායක, දානපති. ඊළඟට දානයේ මහත්ඵල වෙන්න ප්‍රධාන කාරණා තුනක් බලපානවා. එක දායකයාගේ ප්‍රඥාව. දෙක දෙය්‍ය ධර්මය. දෙන්නේ මොනවද? තුන ප්‍රතිග්‍රාහකයාගේ සීලය. මේ කාරණා තුන දානයේ මහත්ඵල වෙන්න ඉතාම වටිනවා. එහෙනම් මේ දානපති කියන කාරණාව ගැන අපි බොහොම සරල තැනකින් කතා කරුවොත් මේ බොහොම සරල කරුණක් මම මේ සඳහන් කරන්නේ කරුණු දෙක තුනක්. එහෙම සඳහන් කරන්න හිතුවේ මේ කාරණා පින්නතනි කරන්න පුළුවන් කාලේ අපි මුදුන්පත් කරගන්න ඕනේ. අතපය අකුලගෙන ඇඳක එක්තෙන් වෙච්ච දවසේ මෙව දැනගත්තා කියලා අපිට වැඩක් නැහැ. ඒ හින්දා කරන්න පුළුවන් කාලේ තමයි දැනගෙන ඒක මුදුන්පත් කරන්න පුළුවන් වෙන්නේ. දානපතියගේ දානෙනේ හරි වටින්නේ. අපි බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කරන මල් පූජාව. ඒකත් දානයක්. එහෙනම් ඒක දානපතියෙක් හැටියට කරන්න පුළුවන් වුණොත් මොන තරම් සංසාරයට වෙනම විපාක හම්බ වෙයිද? මල් පූජාවකින් අපි බලාපොරොත්තු වෙන්නේ මොනවද? මල් පූජාවකින් පින්නතුනි කාරණා තුනක් සම්පූර්ණ කරන්න පුළුවන්. එහෙම නැත්නම් පූජාවල් තුනක් කරන්න පුළුවන්. එක තමයි සුවඳ පූජාව. දෙක තමයි වර්ණ පූජාව. තුන්වෙනි එක තමයි සැපය පූජා කිරීම. සුවදායක ස්පර්ශය. මේ තුනම මලෙන් කරන්න පුළුවන්. එතකොට මල් පූජා කරන අපි බොහෝම සුවඳ හමන මල් භාග්‍යතුන් වහන්සේ ළඟ පූජා කරාම සුවඳ පූජා වෙනවා. ඊළඟට සුවඳ පූජාවෙන් අපිට ලැබෙනවා කීවේ ප්‍රඥාව. එතකොට උසස් ප්‍රඥාවක් අනාගතයට ලැබෙන්න ඊළඟ භවයන් පුරා ලැබෙන්න ප්‍රාර්ථනා කරන්න අපි හොඳ සුවඳ මලක් පූජා කරන එක වටින්නේ නැද්ද? හොඳ මලක් පූජා කරන්න ඕනේ. සුවඳ මල් පූජා කරන්න ඕනේ. අනික් මල් පූජා කරන්න එපා කියලා එහෙම කියනව නෙමෙයි. ඒකයි මං කිව්වේ දායකයාගේ ප්‍රඥාව හරි වටිනවා කියලා. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ දේවාති දේව, බ්‍රහ්මාති බ්‍රහ්ම, මහා කාරුණික වූ භාග්‍යතුන් වහන්සේ. බ්‍රහ්මයන්ට උන්වහන්සේ පේන්නේ බ්‍රහ්මයන්ට වඩා උසස් බ්‍රහ්මයෙක් වගේ. ඒ හින්දා බ්‍රහ්මයෝ බුදුරජාණන් වහන්සේ ළඟ දන ගහනවා. දෙවියොත් බුදුරජාණන් වහන්සේ ළඟ දන ගහනවා දෙවියන්ට පේන්නේ තාම උසස් දෙවියෙක් වගේ. අපිත් බුදුරජාණන් වහන්සේ ළඟ දන ගහනවා. සක්විති රජවරුත් භාග්‍යතුන් වහන්සේ ළඟ දන ගහනවා. මේ ලෝකේ හැමෝම භාග්‍යතුන් වහන්සේ ළඟ දන ගැහුවා. ඒ කියන්නේ ලෝකේ පහළ වෙච්ච අති උත්තරීතරම උතුමාණන් වහන්සේ. උන්වහන්සේට කරන පූජාව මගේ ශක්ති ප්‍රමාණයෙන් තමයි ඒක දානපති වෙන්නේ. අපිට ওই නොයෙක් දේවල් පූජා කරන්නත් පුළුවන් නොයෙක් මල් වර්ග. ඉතින් හරි දුප්පත් මල් පූජාවලුත් ඒ අතර තියෙනවා. ඒ කියන්නේ මේ නැති බැරිකම නිසා දුප්පත් පූජාවක්ද? එහෙම නෙමෙයි. ප්‍රඥාව නැති හින්දා පූජාව දුප්පත් වෙලා. ඒ නිසා හොඳට කල්පනා කරන්න. සමහර ලාට ඔය සමහර මල් කඩාගෙන shopping උරේක දාගෙන පොල් තෙල් බෝතලෙත් ඒකට දාගෙන හඳුන් කූරු පෙට්ටියත් ඕකට දාගෙන මල් පූජා කරන තැනට ගිහිල්ලා බලහම අර මල් අර බෝතලේ එහි වැදිලා මෙහි වැදිලා තැලිලා කහට පාට මතුවෙලා මේ මල් සුදුසුද බුදුරජාණන් වහන්සේ ගාවට? අපිට සංසාරේ විපාක හම්බෙන කොටත් එහෙම්මම තමයි හම්බ වෙන්නේ. එතකොට එහෙම පූජාවකින් ප්‍රඥාව හම්බ වෙයිද? ඒ නිසා බොහෝම උසස් මල් අපිට පූජා කරන්න පුළුවන්. නෙළුම් මල්, මහනෙල් මල්, රෝස මල්,
පිච්ච මල් මේවා අපිට දුර්ලභද? අවශ්‍ය නම් පිච්ච වෙලා බුදුන් පුදන්ට ගෙදරම වුණත් හදාගන්න පුළුවන් දුර්ලභ නැහැ කොහොමද? ආන් ඒ හින්දා ප්‍රඥාව මෙහෙवला දානපතියෙකුගේ පූජාවක් හැටියට මල් පූජාවක් කළොත් ඒක හරි වටිනවා. එතකොට මේ මලෙන් වර්ණ පූජා කරන්නත් පුළුවන්. අපේ මහමුගලන් මහරහතන් වහන්සේ නීලුප්පල වර්ණයි කියලා සඳහන් කරන්නේ. ඒ කියන්නේ නිල් මහනෙල් මල් පාටයි. සමහර වෙලාවට අපි හිතන්නේ සංසාරයේ ඈත භවයක අම්මට තාත්තට කරදර කරපු නිසා ඒ පාපයේ අවශේෂ භාගයක් නිසා නිල් පාට වෙලා ඉපදුනා කියලානේ. ඒක නෙමේ ධර්මයේ සඳහන් කරන්නේ. ධර්මයේ සඳහන් කරන්නේ සසර පුරා නිල් මා නිල් මල් පූජා කරලා කරපු ප්‍රාර්ථනාවක් හැටියට කියලා. උත්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේ ඒත් නිල් මා නිල් මල් පූජා කරලා. අපේ සැරියුත් මහරහතන් වහන්සේ රන්වන් පාටයි. බුදුරජාණන් වහන්සේත් ජාතරූප වර්ණයි. ඒ කිව්වේ ඒත් රන්වන් පාටයි. සැරියුත් මහරහතන් වහන්සේ රන්වන් පාටයි. ඒ රන්වන් පාට අපේ ධර්ම පොත්වල විස්තර කරලා තියෙන්නේ ඇහැල මල් වල පාටයි කියලා. කහ පාටට හුරු පාටයි. ඉතින් මේ අපූර්ව වර්ණ මල් පූජාවන්ගෙන් ලැබෙන වර්ණ හැබැයි පූජා කරලා ප්‍රාර්ථනා කරලා. හොඳ වස්ත්‍ර පූජා කරලා ප්‍රාර්ථනා කරලා. මහා ප්‍රඥාවල් උන්වහන්සේලා ලැබුවේ ඊටාම උසස් සුවඳ වර්ග පූජා කරලා ප්‍රාර්ථනා කරලා. එක බ්‍රාහ්මණයෙක් එක බුද්ධ ශාසනයක සුවඳ බින්දු 5000ක් පූජා කළා. අපේ ධර්මයේ සඳහන් කරනවා 2500 වතාවක් සක්විති වෙලා ඉපදෙනවා. තවත් 2500 වතාවක් සක් දෙව් වෙලා ඉපදෙනවා. සුවඳ බින්දු 5000යි භාගයට භාගයක් සක් දෙව් වෙනවා. සක්විති වෙනවා. එතකොට සුවඳ පූජාවේ මහත්ඵල බව. ආන් ඒක නිසා අපි හොඳ සුවඳක් පූජා කරන එක හැම වෙලාවෙම වටිනවා. බුදුරජාණන් වහන්සේ ළඟ සුවඳ කූරක් පත්තු කරලා අපේ ඇඟට රුපියල් 4,500ක සුවඳ විලවුන් එකක් පාවිච්චි කළොත් දැන් අපි එතකොට දාන ප්‍රති වෙනවද? අපිට වැඩි එකක් භාග්‍යතුන් වහන්සේට අඩු එකක්. යානා පූජාව කියලා කිව්වේ පාවහන් පූජාවට. අපිට ඊටාම අඩු මුදලක පාවහන් දෙකක් පූජා කරන්නත් පුළුවන්. මම පාවිච්චි කරන එක ඊට වඩා හුඟක් ගණන්. එතකොට ඒ පූජාව දාන දහස වෙනවා. බලාපොරොත්තු නම් සංසාරයට ඊටාම සැපදායක වාහන ප්‍රඥාව පාවිච්චි කරලා උසස් පාවහන් පූජා කරාම අපිට සසරට හම්බ වෙන්නේ එහෙම දේවල්. ආන් එහෙම කල්පනා කරලා බොහොම දුප්පත් අයට වැඩියෙන් දානපතියෙන් වෙන්න හරි ලේසි. ඒක එක පැත්තකින් ලැබිච්ච භාග්‍යයක්. ඒ කියන්නේ ධනපති අයට දානපති වෙන්න බෑ කියන එක නෙමෙයි. ඒ අයටත් දානපති වෙන්න පුළුවන්. හැබැයි ප්‍රඥාව පාවිච්චි කරන්න ඕනේ. බොහෝම ධනය තියෙන කෙනෙක් අපිට පින්කමකට රුපියල් ලක්ෂ 5ක් විතර දීලා යනවා. කෝටි ගාණක් සල්ලි තියෙන කෙනෙක්. ලක්ෂ 5කින් ආධාර කරනවා අපිට ඒක හුඟක් වටිනවා. ඇයි ඒ? අපිට එච්චර මුදලක් නැති හින්දා. හැබැයි අපි ගාවත් කෝටි ගාණක් තිබුණා නම් අපිට මේ ලක්ෂ 5 එච්චර වටින්නේ නැහැ. තව ඊටාම දුප්පත් පුද්ගලයෙක් නැත්නම් යාචකයෙකුත් ඇවිල්ලා අපිට රුපියල් 50ක් දීලා යනවා. යාචකයාගේ දවසේ ආදායම රුපියල් 100යි. එයා අපට රුපියල් 50ක් දෙනවා. අර ව්‍යාපාරිකයා කෝටි ගානක වාහනයකින් ඇවිල්ලා අපිට ලක්ෂ 5ක් දීලා යනවා. දැන් මේ දෙන්න අතර කවුද දානපතියා? එතන දානපතියා වෙන්නේ අරහිංසකයා. ලක්ෂ 100ක් කෝටි 1යි. එතකොට මෙයා අපිට දුන්නේ ලක්ෂ 5යි. එයාගේ වත්කමෙන් 100ට කීය දෙයක් අයින් කරලා තියෙන්නේ? 100ට 5යි.
අර අහිංසක මිනිහා එයාගේ වත්කමෙන් කොච්චර අයින් කළාද? 50%යි. දැන් එතකොට මේ මට්ටම් දෙකෙන් කවුද දානපති වෙන්නේ? ආන් ඒකයි මං කිව්වේ ඒක අපිට හරි ලේසි. රුපියල් 750ක 800ක කෑම වේලක් උදේට භුක්ති විඳින කෙනෙක් ඒ ආපන ශාලාවේ ඉඳගෙන ඉන්නකොට ස්වාමින් වහන්සේ නමක් එතෙන්ට පිණ්ඩපාතේ වඩිනවා. මෙයා ඉක්මනට නැගිටලා ගිහිල්ලා රුපියල් 250ක විතර වටිනා ආහාරයක් උන්වහන්සේගේ පාත්‍රයට පූජා කරනවා. එයා රුපියල් 750ක කෑම එකක් තමයි මෙයා කඩෙන් ගන්නෙ. දැන් එතකොට එයා දානපතියෙක් හැටියට පිණ්ඩපාතේ පූජා කළාද? අඩුම තරමේ රුපියල් 800ක වටිනාකමක් තියෙන ආහාරයක්වත් පූජා කළා නම් දානපති වෙන්න තිබුණා. හැම වෙලාවෙම තමන් භුක්ති විඳිනවට වඩා උසස් මට්ටමට ගියොත් තමයි දානපති කියන තැනට යන්න පුළුවන්. එතකොට සසර පුරාම එහෙම කරගත්ත අය අද අපි ඕන තරම් ධර්ම දේශනාවල් වල අපේ බණ පොත්වල එහෙම ශ්‍රේෂ්ඨ චරිත ගැන කතා කරනවනේ. ආන් තමන්ට ආදරය කරලා තියෙන අය. මේ ලෝකෙ පින් කරගෙන වැඩි වැඩියෙන් හම්බ කරලා තියෙනවා අනාගත ජීවිතේට. ඒ තමන්ට ආදරය කළා. මේ ජීවිතේ බලාපොරොත්තු වෙච්ච උසස් තැන් වලට යන්න බැරි වුණා ඊළඟට යන්න. ඒ වාගේ ගෙවල්, ඒ වාගේ වාහන, ඒ වාගේ රැකියා උසස් විදිහට දම්පැන් දෙන්න, නෑ බෑ කියන වචනේ නොඇහෙන්න මේ ජීවිතේ කොච්චර හිග වුණත් දානපතීන් හැටියට දන් දීලා ඊළඟ සංසාරේ දිගටම ආදරය කරලා තියෙනවා. කාටද? තමන්ට. මනුස්ස ආත්මය ඉක්මවන්න නැතුව පින් කරගන්න පුළුවන්. සතර අපායේදී කවදාවත් නොයන්න. එහෙනම් තමන්ට ආදරය කරන අය කවදාවත් පන්සිල් උල්ලංඝනය කරන්නේ නැහැ. සතර අපායේ යන්න කටයුතු කරන්නේ නැහැ. එහෙනම් මේ පන්සිල් දවසක උල්ලංඝනය වෙන මොහොතක් එනවනම් ඒ මොහොතක් ගානේ කල්පනා කරන්න මේ කරන්න හදන්නේ මම මට ආදරේ නැති වැඩක්. එහෙනම් මට ආදරේ තියෙනවා නම් මං කවදාවත් සිල් උල්ලංඝනය කරන්නේ නැහැ. ආන්ගේ දේවල් කල්පනා කරලා සිල් ගුණ ආරක්ෂා කරගෙන හොඳට දම්පැන් පූජා කරගෙන හැම දෙයක්ම අග්‍ර විදිහට පූර්ණේ කරගෙන නිවන් දක්නා ජාති දක්වා අඩුපාඩුවකින් තොරව මේ සසර ගමන නිමා කරන්න යන්න ලැබිච්ච උතුම් අවස්ථාවෙන් භාග්‍ය වාසනාව උදා කරගන්න අපි සියලු දෙනාටම ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. බෝධිරාජ කුමාරයා එක ආත්මයක තමන්ට ආදරේ නොකරගත්ත නිසා ආත්ම ගානක් ජීවිතේ දුක් විඳිනවා. එහෙනම් අපිටත් ওই වැරදීම වුණොත් අපිටත් දිගටම දුක් විඳින්න වෙන නිසා මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා කවර කවමදාකවත් මිත්‍යා දෘෂ්ටියක නොඉපදේවා. පාප මිත්‍රයන් මුණ නොගැහේවා. සත්පුරුෂයන් කල්යාණ මිත්‍රයන්ම මුණ ගැහේවා. ඒ අවවාද අනුශාසනා ගරු කරමින් පාපයට නොයා කුසලයෙන්ම පෝෂණය වෙවි නිවන් දක්නා ජාති දක්වා සතර අපායක නූපදින්න මේ කුසල් පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු.